අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක සතියේ දවස් 5 පත්තර බලලා දැන් සතිය අන්තයටත් ඇවිල්ලා. අද 2021 අවුරුද්දේ ජනවාරි මාසේ 10 වෙනිදා ඉරිදා දවස. නොදැනීම මේ අවුරුද්දෙත් දවස් 10ක් ගෙවිලා ඉවරයි. ඉතින් කාලය කියන දේ බොහොම ඉක්මනට ගලාගෙන යනවා, හඹාගෙන යනවා. ඉතින් කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරලා වැඩ කටයුතු කරන්න කියලා මේ උදේ පාන්දරම උදෑසනම අපි කියන්න සූදානම් වෙන විශේෂම අද ඉරිදා දවසක් හින්දා ටිකක් විවේකයෙන් නිදහසේ පාඩුවේ ගත කරන දවසක් හින්දා අද දවසේ ජාතික පුවත්පත්වල බොහෝ තොරතුරු තියෙනවා. ඔබට කියන්න අපි ඒ සියලු තොරතුරු හැකි පමණින් ඉතාමත් ඉක්මනින් ඔබට කියන්න සූදානම්. මාත් එක්ක ඉන්නවා දිනෝෂ. සුබදැසනක් දිනෝෂ. සුබදැසන නජිත් කතාව පටන් ගත්තයන් පස්සේ දැන් මට ටක් ගාලා මතක් වෙච්ච දේ ඒ තමයි ක්‍රිස් වර්ෂ 105 අද වගේ දවසක තමයි ඉස්සෙල්ලම මේ ওই චීන ජාතිකයෝ කඩදාසි පල්ප් හැදුවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පත්තර සියල්ල තියෙන්නේ නම් ඒ ගමනේ නජිත් අපි එළිය හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ කැමරාවක් ඉස්සර හම්බ වෙච්ච පළවෙනි කතාව. නජිත් අපි කතාව කොතනින්ද පටන් ගන්නෙ? දැන් සාමාන්‍යයෙන් සතිය අන්තපත්තරවල ස්වභාවය සහ සතිය පුවත්පත්වල ස්වභාවය වෙනස්නේ නේද? ඔව් ඔය අතරේ මේ විශේෂම දැන් රටේ තත්ත්වය ගැනත් අමතක කරන්න බෑ. කොරෝනා වෛරසයෙන් මුළු මහත් ලෝකෙටම බලපෑම එල්ල වෙලා තියෙන අතරේ අපේ රටටත් ඒ බලපෑමෙන් මිදෙන්න හැකියාවක් නෑ. අපේ රටේ කොහොමද දැන් මේ වෙනකොට කොවිඩ් තත්ත්වය? ඔව් අපේ රටේ කොහොමද තත්ත්වය කියන එක අපිට වාර්තා කරන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යාවත්කාලින කරන අප්ඩේට් කරන තොරතුරු අනුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඊයේ රෑ 10:01ට යාවත්කාලින කරනවා. ඒ අනුව ලංකාවේ කෝවිඩ් ආසාදිතයන් 40,338 දෙනෙක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. 40,388 දෙනෙක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. 6,773යි රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ. 47,840ක් රෝගීන් වාර්තා වෙද්දී. හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ 40,838යි මේ 38ක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. මරණ 229ක් වාර්තා වෙනවා. නජිත් එතකොට ලෝක තත්ත්වය ගත්තොත් දැන් අපි ඉන්න තැන කොතනද කියලා කිව්වන් පස්සේ ලෝක තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා උපුටා දක්වනවා. මේ වෙනකොට වාර්තා වෙනවා 9,11,359ක් ආසාදිතයන් 19,33,044ක් මිය ගිහිල්ලා තියෙනවා. කෝටි 9 ඉක්මවලා තියෙනවා ලෝකයේම කොවිඩ් ආසාදිතයන් ගණන 19,33,419 දෙනෙක් මිය ගිහින් තිබෙන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. වගේම 6,44,44,627 දෙනෙක් සුව වෙලා ගිහින් තියෙනවා කියලත් ලෝකයෙන් ලැබෙන තොරතුරු වාර්තා කරනවා. ওই තොරතුරුත් එක්කම අපි සූදානම් අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු වලට යමු වෙන විවිධ සිරස්තල දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන බොහොම වැදගත් සිරස්තල කිහිපයකුත් ඒ අතර තියෙනවා. අපි බලමු අද දවසේ සිරස්තල. දිරුෂ දැන් අපි දන්නවා මේ අපේ රට ටිකක් කරන අය බරින් මිරිකිලා පෙළෙන රටක්. දැන් ජනාධිපතිතුමා ඒ වගේම අගමැතිතුමා සඳහන් කළා පහුගිය අවුරුද්ද සඳහා වෙන ණය ගෙවලා තියෙන. හැබැයි දැන් මේ අවුරුද්දේ අපිට ණය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ණය ගෙවනකොට ණය ගෙවීම පහසු කරගන්න නැත්නම් මේ ණය බරින් නිදහස් වෙන ක්‍රමයක් අපි කල්පනා කරනවා. ඒකට හොඳම ක්‍රමයක් තියෙනවා දවසේ ජාතික පුවත්පත් කිහිපයක්. ජාතික පුවත්පත් දෙකක් මව්බිම සහ දෙවෙනි පුවත්පත ඒ පිළිබඳව තොරතුරු කියනවා. මව්බිම සිරස්තලයේ යොදමින් අද දවසේදී සඳහන් කරන්නේ ඔබට මට අපට හැම දෙනෙක්ටම බොහොම වැදගත් කාරණාවක්. ඒ තමයි 1971 දී සොයාගත් ඇමරිකාවත් අත ගැසූ ඇමරිකාවත් ඇස ගැසූ ලංකාවම ගොඩ දාන්න පුළුවන් සේරවාවිල රන් නිදිය ගොඩ ගන්නයයි කියලා කවුරුත් හිතපු නැති කතාවක්. 1971 දී ලංකාවේ අපේ රටේ රත්තරන් තියෙනවා කියලා ලොකු කතා බහක් ඇති වුණා. හැබැයි මෙන්න දැන් නැවතත් ඒ කතා බහ ඇවිල්ලා අපේ රටේ රත්තරන් නිදියක් තිබෙන බවට දැන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය තහවුරු කර තිබෙනවා. අද දවසේ ජාතික පුවත්පතේ පිළිබඳව වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට ස්වශක්තියෙන් නැගී සිටීමට වාසනාව උදා කරන රත්තරන් ලෝහය සහිත නිදියක් සේරුවාවිල බුත්තල ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 54ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී පැතිරී තිබෙන බවට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නව වසරේ ශ්‍රී ලාංකිකයන් වෙත සුබ ආරංචියක් ගෙනයි. 950 ගණන්වලදී මෙම නිදිය සම්බන්ධව මුලින්ම කරුණු අනාවරණය කරගෙන තිබුණත් පැවැති කිසිම ආණ්ඩුවක් නිදිය
මිලදී කැනීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය මේ පිළිබඳව විමසූ විට පැවසුවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා මෙම නිදිය යොදා ගැනීමට 2009 අගෝස්තු 14 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ඒ වගේම කාර්යාංශය සඳහන් කරනවා මෑතකදී සිදු කරන ලද තවත් සමීක්ෂණයකින් හෙළි කරගත් තොරතුරු වලට අනුව මේ නිදිය තුළ රත්රන් පමණක් නොව තඹ ලෝහයේද විශාල වශයෙන් පවතින බවට තහවුරු කරගෙන තිබෙනවා. ලෝක වෙළඳපොලේ රත්රන් සහ තඹ කියන ලෝහ ඉතාමත් මිල අධික ලෝහ බවටත් සැලකෙනවා කියලා අද දවසේ මේ විදිහට මව්බිම පුවත්පත සඳහන් කරනවා. ඉතින් රත්තරන් තියෙනවා නම් මොනවාද කරන්න බැරි. ඒ හින්දා බලධාරීන් නිසි විදිහට මේ රත්රන් කැනීම් කරලා රටට ඒ වාසනාව උදා කර දෙන්න කැප වෙනවා නම් බොහොම වටිනවා නේද දිනුෂ? හරියට හරි රත්තරන් කතාවක් කිව්වේ නජිත් මේ මොකද දැන් මේ රත්තරන් නිදියක් මතුවේ කියද්දිම නජිත් කිව්වා මේක සුභාරංචියක් කියලා. දැන් මේ සුභාරංචිය පිළිබඳව කතා කරාම අපි අහලා තියෙන අර මහාවංශය කියනවා දුටුගැමුණු රජුරෝ රුවන් මෙලිසෑය තනවන්න ඕන කියලා සිතවිල්ලක් හිතේ ඇති වෙච්ච ගමන්ම රත්තරන් ගඩොල් පහළ වුණා කියලා. දැන් මේ නැවත රට ගොඩනගන්න ඕනේ සෞභාග්‍ය කරා ගෙනියන්න ඕනේ කියලා රට සිහින දකින මොහොතක තමයි මේ රත්තරන් නිදිය පිළිබඳව කතාව නැවත මතුවෙන්නේ. එතකොට දැන් අර නජිත් කිව්වා වගේම මේ රත්තරන් සහ තඹ තමයි ලෝකේ වැඩිපුරම ඉල්ලුමක් තියෙන ලෝහය කියලා කියන්නේ. අද දිවයින පුවත්පත මෙහෙම පෙරළලා බැලුවොත් කියනවා රත්තරන් නිදියක් මතුවේ වර්ග කිලෝමීටර 54ක් පුරා පැතිරිලා නිදිය තිබෙන්නේ MCC ආර්ථික කොරිඩෝවේ අර ඩොලර් මිලියන 480ද දිවයින පුවත්පත කියනවා මේ නිදියේ වටිනාකම කියන්න බෑ කියලා. අපිට MCC ගිවිසුමත් සංකරන ඩොලර් මිලියන 480ක් දෙනවා කියලා කිව්වනේ. ජගත් කණහැරේ ආරක්ෂි වාර්තා කර සිටින්නේ මේකේ මිල වටිනාකම තවම කියන්න බෑ. මේ අතර තවත් සුභාරංචියක් තියෙනවා. ඒ තමයි බුත්තල කූරම්පොළ සහ හලාවත පඩිරෙන්ඩාව පැතිර පවතින යපස් නිදි දෙක කැනීම සම්පූර්ණයෙන්ම රජය යටතේ සිදුවන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා. පඩිරෙන්ඩාව යපස් නිදියේ වර්ග කිලෝමීටර 26ක පමණ භූමියක් පුරා පැතිරෙන බවත් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86ක් එහි තැන්පත්ව ඇති බවත් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටිනවා. එතකොට දැන් ඔන්න khනිජ නිදිමත් වෙලා අර නජිත් කිව්වා වගේ නජිත් අපිට මේ මතක් වෙනවා මේ රෝහණ බැද්දගේ මහත්මයා කියන ගීතයක් තියෙනවා පුදුම හීනයක් කියලා. ඒ තමයි මේ ඔය 70 දශකයේදී මේ පේසාලෙන් තෙල් මතු වුණා කියලා කිව්වා. හැබැයි එතකොට ඒ පුවතහපු රෝහණ බැද්දගේ මහත්මයා එවල ලියපු ගීතයක් තමයි ඔය පුදුම හීනයක් කියන්නේ. එතකොට හැබැයි අපි තෙල් මතුවේයි කිය හිතාගෙන හිටියා. බර කරත්ත වලින්ම දිගු ගමනක් ගියා. දැන් මේ රත්තරන් නිදිය කනින්නේ කවදද? කනින්නේ විදේශීය සමාගම් වෙනවද? එතකොට මේවා රෝ මටීරියල්ස් ඉදිරියට ඒ කියන්නේ අමුද්‍රව්‍ය විදියට යනවද? එහෙම නැත්නම් වැලියු ඇඩිෂන් අග එකතු කරලා ගෙනියනවද? මෙන්න මේ ගැන තමයි හිතන්න ඕනේ. මේ තඹ සහ රත්තරන් මේ නිදිය රටට අනාගතයට රන් නිදියක් බවට පත් වේ කියලා විශ්වාස කරනවා. රජයේ පිළිබඳ තීන්දුව ගනී කියලා අපි විශ්වාස කරනවා. අපි ප්‍රාර්ථනා කරමු අපේ ජීවිත කාලය තුල හරි මේ රත්තරන් විකුණලා හරි ලැබෙන විදේශ විනිමයෙන් අපේ රටේ මේ තියෙන සංවර්ධනය තව තවත් වැඩි කරගන්න හැකියාව ලැබෙන්න කියලා. අද දවසේ දිවයින පුවත්පත සහ මව්බිම මේ විදිහට ප්‍රධාන සිරස්තල වාර්තා කරන අතරදී අද සති අග අරුණ පුවත්පත වාර්තා කරනවා ටිකක් වෙනස් සිරස්තලයක්. ඒ තමයි පහුගිය වසරේ ආනයනය කරලා තියෙන්නේ ලංකාවටම කාර් දෙකයි. ඊට කලින් අපි දන්නවා මෝටර රථ විශාල ප්‍රමාණයක් ආනයනය කළා. හැබැයි ආනයන සීමා කිරීමත් එක්ක ගිය වසරේ ගෙනාවේ කාර් දෙකයි, බස් රථ 27ක් හා යතුරුපැදි 277ක් පමණයි. වැඩියෙන්ම ගෙනත් ඇත්තේ ඉඩම් වාහන. ECT ජැටියේ මාස දෙකකට නැව් 28කින් කෝටි 32ක ආදායමක් කියලා අද දවසේ මේ විදිහට තවත් තොරතුරු කියන අතරදී මේ වාහන සම්බන්ධ කාරණාව පිළිබඳව අවධානය යොමු කරනකොට චමින්ද සේනාරත්න අද දවසේ සතිය ගාරුණට මේ පුවත ලියන්නේ වාහන ආනයනයේ සීමා කිරීමත් සමග පසුගිය වර්ෂයේ මාස 8ක කාලය තුල මෝටර් රථ දෙකක් හා බස් රථ 27ක් පමණක් ආනයනය කර ඇති බවට මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි. යතුරු පැදි ආනයනය කර ඇත්තේ 277කි කියලා මේ විදිහට සතිය ගාරුණ පුවත්පත කියනවා. මීට කලින් අවුරුදු වල නම් අපි දන්නවා සාමාන්‍යයෙන් අර ඉංග්‍රීසි නම්බර්ස් එනකොට නම්බර් සෙට් එකක් ඉවර වෙන්න, පේලියක් ඉවර වෙන්න එච්චර වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෝටර රථ දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් 1000ක් විතර ඊටත් වැඩි ප්‍රමාණයක් මාසෙකට ආනයනය කරනවා. හැබැයි පහුගිය අවුරුද්දටම ගෙනල්ලා තියෙන කාර් දෙකයි අපේ රටේ ජාතික ධන ඉතිරි කරනවා. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ මෝටර රථ ආනයනය නොකිරීම තුළ අපිට සුවපහසු සැප වාහනයක් පාවිච්චි කරන්න අවස්ථාවක් නැති වේද කියලා. හැබැයි ඉතින් ටිකක් කල් මේ දුක නැත්තම් මේ අපහසුතාව විඳලා ගන්න සිද්ධ වෙනවා.
රටේ ධනෙ ඉතිරි කරගන්න රට ඉහළට ගෙනියන්න ආර්ථිකයෙන් ඉහළට ගෙනියන්න. එතකොට නජිත් දැන් කාර් දෙකයිනේ ගෙනාවා කියන්නේ. හැබැයි එහෙම ගෙනාවා කියලා කවුරුත් පයින් ගියේ නෑ වැඩිපුර. බස් අපේ ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලුවක් තිබුණේ නෑ නේද? පැහැදිලිව. අර ඒ දුක මෙද දරාගෙන අපි රටක් විදිහට ඉස්සරහට යන අර ලෝකේ ඕන තරම් දියුණු වෙච්ච රටවල් තියෙනවා. කොරියාවේ අපි දන්නවා දිනුෂ මේ විශේෂ මේ කොරියාවේ ජීවත් වෙන කාන්තාව තමුන්ගේ කොණ්ඩේ කපලා ඒ කෙස් විකුණලා තමයි මේ රටේ සංවර්ධනයට දායක වුණේ. අපිටත් එහෙම වෙන්න හැකියාව තියෙනවා. ඒ අතරේ සිළුමිණ පුවත්පතක් දවසේ වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ අඩු ආදායම් පවුල් ලක්ෂයකට රුපියල් ලක්ෂයක සහන ණයක් ලබා දෙන්න රජය සූදානම් කියලා මේ ජයසිරි මුණසිංහ ලියන පුවත ශුද්‍ර මූල්‍ය ආයතන වලින් ඉහළ පොලියට ණය ලබාගෙන අධික ණය බරට ලක් වූ ග්‍රාමීය සහ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයකට අධික පිරිසකට වාර්ෂිකව 6% පොලියට රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබන පෙබරවාරි මාස සිට ලබා දීමට රජය කටයුතු යොදා තිබේ. මේ පිළිබඳ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍යවරයා විසින් ලබන සතියේ ඉදිරිපත් කරන බව සමෘද්ධි ශුද්‍ර මූල්‍ය ව්‍යවසාය සංවර්ධන ඌන උපයෝජන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහත්තයා කිව්වා කියලා අද සිළුමිණ ප්‍රධාන සිරස්තලයේ විදියට ওই විදියට වාර්තා කරනවා. ඒ අතරේ සන්ඩේ මෝනිං පුවත්පතත් අද දවසේ විශේෂ සිරස්තලයක් වාර්තා කරනවා. ඔව් වාහන ගැන කතා කළා ඊට පස්සේ අපිට අධිවේගී මාර්ග ගැන කතා කරන්න පුළුවන්. EIC එහෙම නැත්නම් Expressway Investment Company කියලා අලුතෙන් සමාගමක් ආරම්භ කළා. මේකත් එක්කම End of Road for RDA කියලා වාර්තා කර සිටින මනිෂා මුදුගමුගේ වාර්තාවක් අද The Morning පුවත්පත The Sunday Morning පුවත්පත ඒ අනුව මේ අලුතින් ආරම්භ කරපු EIC කියන සමාගම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට RDA එකට ලැබෙන්න තියෙන බිලියන ගණනක් මුදල් වාර්ෂිකව අහිමි වීමේ අවදානමක් තියෙනවා. ඒ සල්ලි නැති වුණොත් RDA එක වැහෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ End of Roads for RDA. මොකද පුවත්පත කියන විදිහට පසුගිය ඔක්තෝබර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළා. ඒ තමයි මේ අධිවේගී මාර්ග සම්බන්ධ කටයුතු වෙනුවෙන් අලුත් ව්‍යාපෘති සම්බන්ධ ආයතනයක් ආරම්භ කරන්න. ඒ තමයි මේ Expressway Investment Company කියන්නේ. එතකොට ඒකට සියලුම මේ අධිවේගී මාර්ගවල ගාස්තු ඒකට යනවා. එතකොට RDA එක දුවන්න විදියක් නැහැ කියලා තමයි අද The Morning පුවත්පත Sunday Morning පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන්නේ. ඔය අතරේ Sunday Island පුවත්පත දවසේ වාර්තා කරන්නේ සිරස්තලයේ විශේෂම කොරෝනා වෛරසය COVID-19 පිළිබඳව. Sunday Island පුවත්පතට මේ විදිහට ලියනවා සුරේෂ් පෙරේරා. සිරස්තලයේ COVID-19 under control situation in Western province improves with dip in positive cases. විශේෂම බස්නාහිර පළාතේ COVID-19 අවදානම ටිකක් වැඩි වේගකින් එන තත්ත්වයක් පෙන්눔 කරනවා කියලා අද දවසේ Sunday Island පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. A situation in Western province improves with dip in positive cases. විශේෂම මේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම අතින් ගත්තහම ඊයේ දවසෙත් විශාල පිරිසක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්. ඉතින් මේ බරපතල ගැටලුවක් බව අද Sunday Island පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ Ceylon Today පුවත්පත අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ COVID-19 සම්බන්ධයෙන් විශේෂම විදේශගත ශ්‍රී ලාංකිකයන් මිය ගොස් තිබෙනවා. මේ COVID ආසාදනය වෙලා දැන් ඒ ප්‍රමාණය 89 දක්වා ඉහළ ගිහින් කියලා Ceylon Today පුවත්පත කියනවා. COVID-19 killed 89 Sri Lankans in Middle East. විශේෂයෙන්ම මේ මැද පෙරදිග ජීවත් වන ශ්‍රී ලාංකිකයන් 89 දෙනෙකු මිය ගොස් තිබෙන බව. 3923 migrant workers infected. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් 3923 දෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වෙලා තියෙනවා. 3823 recovered. 3823 දෙනෙකු සුවය ලබලා තියෙනවා. 69,000 workers in 137 countries expecting to return. විශේෂයෙන්ම රටවල් 137ක ශ්‍රී ලාංකිකයන් 69,000ක් අපේ රටට එන්න බලාගෙන ඉන්නවා කියලත් අද Ceylon Today පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරේ Sunday Observer පුවත්පත වාර්තා කරනවා අද ප්‍රධාන සිරස්තලයේ විදිහට ටිකක් වෙනස් කාරණාවක්. ඒ තමයි මේ විශේෂම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අපි දකිනවා සාක්ෂි ලබා දෙනවා බොහෝ පිරිසක්. මේ අතරින් කවුද ඇත්තටම වග කියන්න ඕනේ? අද දවසේ Sunday Observer පුවත්පත කියනවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේදී මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙන පුවතක්. Easter Sunday attacks. 3 Lankans charged in US
US pledges support in local probe විශේෂයෙන්ම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ අපේ රටේ මේ ඇති වී තිබෙන ප්‍රශ්නය ගැටලුව විසඳන්න දැන් පාස්කු ප්‍රහාරයට හරි හැටි වගකිව යුත්තේ තවමත් නැහැ. කොමිෂන් සභාවේදී විවිධ පිරිස් සාක්ෂි ලබා දෙනවා, විවිධ තොරතුරු හෙළි වෙනවා. හැබැයි මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්ත බව තමයි විශේෂයෙන් අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සඳහන් කරන්නේ. ඔබට මතක නම් ඊයේ රාත්‍රියේදී ITN ප්‍රවෘත්ති ඔබ බැලුවා නම් අපි ඊයේ දවසෙත් ඔබට මේ පිළිබඳව මේ විදියට සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුට ලොස් ඇන්ජලිස් අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලෙස චෝදනා එල්ල වී ඇත්තේ මොහමඩ් නෞෆ, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කාන්, අහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් නැමැති තිදෙනාටයි. මොහමඩ් නෞෆ නැමැත්තා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙනවා. ඔහු මෙවන විට පසුවන්නේ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ. අහමඩ් මිල්හාන් හයාතු මොහමඩ් මැද පෙරදිගදී අත්අඩංගුවට ගැනුනේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුවයි. ඔහු මෙරටට පිටුවහල් කෙරුණු අතර ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ නව නායකයා ලෙසද හයාතු මොහමඩ් හඳුනාගෙන තිබෙනවා. මොහමඩ් නෞෆ සහ මොහමඩ් මිල්හාන් යන දෙදෙනාටද ලොස් ඇන්ජලිස් අධිකරණය හමුවේ චෝදනා කිහිපයක් ගොනු කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ IS ත්‍රස්ත ප්‍රහාරයෙන් 268 දෙනෙකු මිය ගිය අතර ඊට ඇමරිකා පුරවැසියන් 5 දෙනෙකුද අයත්. තවත් 500කට ආසන්න පිරිසක් මෙහිදී තුවාල ලැබුවා. කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇමරිකා රජයේ නීතිඥ නිකොලා ටී හැනා සඳහන් කර ඇත්තේ ලොව ඕනෑම තැනකදී ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් වූහොත් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකාව පසුබට නොවන බවයි. පාස්කු කොමිසමේදී හෙළිවෙන කරුණු අනුව පැහැදිලි වෙන කාරණාවක් තමයි නජිත් මේ සමහර වෙලාවට පහුගිය කාලෙදී රීකන්සිලියේෂන් එහෙම නැත්නම් මේ සංහිඳියාව කියලා සමහර අන්තවාදී ක්‍රියාත් ඉවසා දරාගෙන නොදැක්කා නොදන්නාසේ හිටියා කියලා. ඒ අනුව හැබෑවටම සංහිඳියාව කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ දැන් නැවත වතාවක් හිතා බලන්න පුළුවන්. හේතුව සංහිඳියා කාර්යාලයට යලි පණ දෙයි කියලා අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලේ හැටියට අජන්ත කුමාර අගලකඩගේ වාර්තාවක් උපුටා දක්වනවා. යනු යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවන ලදුව දැනට අක්‍රියව පවතින ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය යලි සක්‍රිය කිරීමට රජය තීරණය කළ තිබෙනවා. හැබැයි සංහිඳියාව මොකක්ද කියලා අපි පෙන්නමු. දැන් ගෑරෙප්පුවෙන් ඕන්නම් කෑම කන්න පුළුවන්. ඒ වගේම බඩට යන පුළුවන්. අපි දෙකෙන් මොකක්ද තෝරගන්නේ? ඒ අනුව සංහිඳියා කාර්යාලයට යලි පණ දෙයි සංහිඳියාව මොකක්ද කියන්නේ කියලා අපි ලෝකයට කියා දෙමු. ඒ තමයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. අපිට කියන්න තියෙන දිනුෂර ඒ සංහිඳියා කාර්යාලය නම් අර සංහිඳියා කාර්යාලය වගේ වෙන්න නම් එපා කියන දේ තමයි. මේක නම් ඒක වගේ වෙන්න එපා. ඒ අතරදී දේශීය පුවත්පත අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා කොවිඩ් එන්නත මුල් වටේදී ලක්ෂ 34කට ලබා දෙන්න නියමිතයි කියලා මේ දේශපාලන වාර්තාකරු දේශයට ලියන්නේ. රජය විසින් දැනට සකස් කර ඇති කොරෝනා එන්නත් කරන මූලික සැලසුමට අනුව මුල් වටේදී මෙරට මුළු ජනගහනයෙන් 34,41,000කට එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවට වාර්තා වෙනවා කියලා දේශය ওই විදිහට සඳහන් කරනවා. දේශයේ ඒ පුවතත් එක්කම විශේෂම තවත් බොහෝ තොරතුරු අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන ඒ සියල්ල බලන්න දකින්න ඕනේ. ඊට කලින් විරාමයක් ලබා ගමු. විරාමෙන් පස්සේ අපි නැවත මුණ ගැහෙනවා. නජිත් දැන් මේ COVID-19 කියලා කියන්නේ VIP ලෙඩක්. හරිද? ඒ කියන්නේ රජවරුන්ට, සිටුවරුන්ට, කෝටිපතියන්ට, ඊට පස්සේ නළු නිලියන්ට, කුවේරයන්ට, മന്ത്രിවරුන්ට, ඇමතිවරුන්ට ලංකාවේ පවා දැන් ඩෑසිල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා COVID ආසාදිත වෙයි තිබෙනවා. අපි සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ අතර දැන් මේ අවුරුදු ඉවර වෙද්දී අපිට බොහෝ දෙනෙකින් අහන්න පුළුවන් මේ වාට විද්දද කියලා. හේතුව තමයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කරන දෑසිල් ඉලියනගේගේ වාර්තාවක් මේ අවුරුද්ද ඉවර වෙද්දී ලංකාවේ පුරවැසියන්ගෙන් 70%කට කොරෝනා එන්නත විඳින්නට පුළුවන් වෙයි කියලා වාර්තා කර සිටිනවා. අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ හැටියට මෙහිමයි වාර්තා කරන්නේ. මේ වසර මැද භාගයේ වන විට රටේ ජනතාවගෙන් 70%කට කොරෝනා වසංගතයෙන් වැළකීමේ එන්නත ලබා දීමට හැකිවන බවට වෛද්‍ය අංශ මත පළ කර ඇත. ලංකාදීපේ සිරස්තල අතරේ වාර්තා කර සිටින්නේ අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටේ ජනතාවගෙන් 20%කට සහ ආසියානු සංවර්ධන බැංකුව ණය සහන පදනම මත සපයන ඇමරිකානු ඩොලර් මිලියන 184ක මුදලක් යටතේ මිලියන 184ක මුදලක් යටතේ මෙලෙස 70%ක පිරිසකට එන්නත ලබා දීමට කටයුතු කරන බව කියලා සඳහන් කරනවා. ඒ අතරේ අද The Sunday Morning පුවත්පතත් මුල් පිටුවේ වාර්තා කරනවා COVID-19 වැක්සිනේෂන් ප්‍රෝග්‍රම් එක එහෙම නැත්නම් COVID-19 වැළැක්වීම සඳහා එන්නත් ලබා දීමේ ව්‍යාපෘතිය COVAX
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපති යටතේ ක්‍රියාත්මක වෙනවා. යනු මේ සඳහා වන ජාතික සැලැස්ම National Plan this week කියලා වාර්තා කර සිටින්නේ The Sunday Morning පුවතට. ඒ අනුව කාටද මේ එන්නත ලබා දෙන්න ඕනේ සහ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව අවසන් සැලැස්ම මේ සතියේදී නිම කරන බව තමයි අද The Sunday Morning පුවතට වාර්තා කර සිටින්නේ. ඒ සැලැස්ම දිනුෂ හෙට දවසේ එළි දක්වනවා කියලා අද සතියක අරුණ පුවත්පත කියනවා. කොවිඩ් එන්නත කාණ්ඩ 5ක් යටතේ විදින ක්‍රමය හෙට එළියට කියලා අද සතියක අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ වාර්තා කරන උදේජී වේකනායක මේ පුවත ලියන්නේ. මුලින්ම සෞඛ්‍ය සේවකයන්ට ඊළඟට හමුදාවට පොලිසියට ජාතික එන්නත් කරන වැඩසටහන යටතේ COVID-19 වැළැක්වීම සඳහා එන්නත් කරන්නේ ජාතික සැලැස්ම සකස් කර අවසන් බව COVID-19 එන්නත් ලබා ගැනීමේ කාර්යසාධක බලකයි ප්‍රධානී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්තයා පැවසුවා කියලා අද සතියක අරුණ පුවත්පත ওই විදිහට සඳහන් කරන අතරේදී අද දේශීය පුවත්පත කියනවා විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය දවස්වල පවා දැන් පවා කතා වෙන දෙයක් තමයි මේ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර කියලා සඳහන් වෙන්නේ. හැබැයි බ්‍රැන්ඩික්ස් සභාපතිගෙන් එන්නත් ගන්න මිලියන 6250ක් කියලා අද මේ විදිහට දේශීය පුවත්පත ලියනවා. මෙරට කොරෝනා දෙබැනි රැල්ල ආරම්භ වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයේ සභාපති අශ්රෆ් ඔමාර් මහතා ප්‍රමුඛ ව්‍යාපාර සමාගම් ප්‍රධානීන් කිහිප දිනක විසින් කොරෝනා රෝගය සඳහා එන්නත් මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ඒ කියන්නේ රුපියල් මිලියන 6250ක මුදලක් රජයට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත කියලා දේශය ওই විදිහට සඳහන් කරනවා. දිවෙන පුවත්පතට යන ලෑස්ති දිවෙන පුවත්පත කියන කාරණා දෙකක් අවධානය කරන්න කැමති යනුව කොරෝනා එන්නත දෙන්න මැතිවරණ කොමිසමත් එක් වෙයි කියලා කිව්වම නිකන් ඇයි මේ මෙහෙම වෙන්නේ මොකද ඉන්දියාවෙන් අපිට වාර්තා වුණා ඉන්දියාවේ මුදල් ඇමතිතුමිය කියලා තිබුණා මේ අපිට ඡන්දෙ දුන්නොත් අපි ඕගොල්ලන්ට වැක්සින් එක දෙනවා කොරෝනා එන්නත දෙනවා කියලා. දැන් එහෙම කිව්වම කොරෝනා දෙන්න ඇයි ලංකාවේ මැතිවරණ කොමිසම සම්බන්ධ වෙන්නේ කියලා මේ පුවත වාර්තා කර සිටින දෙවෙනි පුවත්පතට උපාලිද සේරම් කියන විදිහට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මිය පුට දක්වමින් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. දැන් 70%කට මේ එන්නත දෙන්න ඕනේ කියලා කිව්වා 20%ක් දෙනාට මේ එන්නත ලබා දෙන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය උදව් කරනවා. කොහොමද මේ පිරිස තෝරගන්නේ කියලා බලද්දී හරිම නියම දත්ත තියෙන්නේ මැතිවරණ කොමිසමේ නැත්නම් ඡන්ද නාමලේඛන අනුව හරිම දත්ත හොයාගෙන ඒ අනුව රටේ ජනතාවට සුදුසු පුද්ගලයන්ට මේ හඳුනාගත් පිරිසට කොවිඩ් එන්නත ලබා දීමට නියමිතයි. ඒ නිසා තමයි කොරෝනා එන්නත දෙන්න මැතිවරණ කොමිසමත් එක් වෙයි කියලා කියන්නේ. පොඩක් ඊට පහලින් තියෙන පොතක් කියන්න හිතුවා. දැන් මොකද්ද කොරෝනාවල ලක්ෂණ කියලා බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල් විද්‍යාඥයන් දෙපිරිසක් එකතු වෙලා 2500ක විතර රෝගී රටවල් බොහොමයක 2500ක විතර නියදියක් ආශ්‍රය කරගෙන සමීක්ෂණයක් කරලා තියෙනවා. ඔවුන් කියන විදිහට COVID-19 එහෙම නැත්නම් කොරෝනාවල මූලික රෝග ලක්ෂණය තමයි ඒ රෝගීන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ඒ වගේම රස නිරස දැනෙන්නේ නැහැ. අද ඒමන්ති මාර්මගේ වාර්තාව ගේනවා කොරෝනාවල ප්‍රධාන රෝග ලක්ෂණය ගඳ සුවඳ නොදැනීමයි කියලා දිවෙන පුවත්පතට වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ පරීක්ෂණය මගින් සඳහන් කරන ආකාරයට ගඳ සුවඳ නොදැනීමේ තත්ත්වයෙන් පෙළෙන කොරෝනා ආසාදිතයන්ට ඒ තත්ත්වෙන් මිදීම සඳහා මාස 6ක පමණ කාලයක් ගතවන බව පරීක්ෂකයෝ සඳහන් කරනවා. යුරෝපීය පිටු රෝහල් 18ක ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් 2500කට ආසන්න සංඛ්‍යාවක් යොදාගෙන තමයි මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නේ. දැන් හෙම්බිරිස්සාවක් උණක් හැදුනහම කොහොමත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රස නිරස දැනෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් අවධානයෙන් ඉන්න කියලා තමයි මේ අලුත්ම පරීක්ෂණ මගින් අපිට පුවත්පත් හරහා වාර්තා කර සිටින්නේ. රාත්‍රී සතිය අරුණ කියනවා කොරෝනා දෙවැනි රැල්ලේ 80ක්ම මියගියේ ගෙවල් වල කියලා චමින්ද සේනාරත්න මේ පුවත ලියන්නේ. කොරෝනා දෙවැනි රැල්ලේ 80ක්ම මියගියේ ගෙවල් වල COVID-19 රැල්ලෙන් පසුගිය මාස 3ේදී මියගිය 200 දෙනාගෙන් 140ක්ම මිය ගොස් ඇත්තේ නිවෙස්වලදී බව සෞඛ්‍ය අංශ වැඩි දුරටත් ප්‍රකාශ කරනවා කියලා. විශේෂයෙන්ම යනුව පසුගිය ඔක්තෝබර් 4 වෙනිදායින් ආරම්භ වූ COVID-19 දෙවැනි රැල්ලෙන් ජනවාරි 4 වෙනිදා වන විට මියගිය 200ක් මිය ගොස් තිබියදී එසේ මියගිය අයගෙන් වැඩිම දෙනා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අය අතර එම සංඛ්‍යාව 26ක්. මියගිය අයගෙන් 60 දෙනෙකු වයස අවුරුදු 70 සහ 84 පසු වන අතර මියගිය වයස්ගත පුද්ගලයා කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 98ක පිරිමි පුද්ගලයෙක් කියලා වැඩි දුරටත් අද දවසේ සතිය ගරුණ ওই විදිහට තොරතුරු සඳහන් කරනවා. ඔය අතරේ විශේෂයෙන්ම සංචාරක හෝටල් පිළිබඳව දැන් මේ කාලේදී වැඩි අවධානයක් යොමු වෙනවා. දැන් කොරෝනා මේ වසංගතයත් එක්ක විශේෂයෙන්ම අපි දැක්ක සංචාරක කර්මාන්තයේ
ආරම්භ කරන්න සිද්ධ වුණා. රටක් විදිහට අපි මේ දේවල් පවත්වගෙන යන්න ඕනේ. ඔය අතරේ සංචාරක හෝටල් 7500ක් හාන්සි කියලා අද දවසේ දේශීය පුවත්පත කියන කතාව. කොරෝනා වසංගතය නිසා මේ රට සංචාරක හෝටල් 7500ක් පමණ බරපතල මූල්‍ය අර්බුදයකට ලක්ව තිබේ. මේ හෝටල් අතර ඉහළ තරු පන්තියේ හෝටල් මෙන්ම කුඩා පරිමාණයේ හෝටල්ද තිබේ. මේවායේ ඍජු හා වක්‍ර රැකියා කරන්නන්ද සංචාරක ක්ෂේත්‍රයේ සෙසු රැකියා කරන්නන්ද ලක්ෂ 30ක් පමණ වන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි කියලා අද දේශය ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. දැන් සංචාරක කර්මාන්තයේ බිඳවැටලා කියලා කිව්වන් පස්සේ ලැබෙන අවස්ථාවේදී අර බොරදියේ මාළු බාන්නේ වෙන නැත්නම් කලදුටු කල වලේ ගන්න එක සුදුසු නෑ කියන එක තමයි අපි නැවත වතාවක් ප්‍රකාශ කර සිටින්නේ. The Sunday Morning පුවත්පත කියනවා not forced to undergo paid quarantine ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි මේ කියා සිටින්නේ. ඒ අනුව අසාධාරණ විදියට හෝටල් වලින් මිල අය කරනවා, මුදල් අය කරනවා. ඒ නිසා මේ අනිවාර්යයෙන් එහෙම නැත්නම් බල කරලා හෝටල් වල නිරෝධායන වෙන්න අවශ්‍ය නැහැ කියලා විශේෂයෙන්ම සඳහන් කර සිටින්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. මේ වෙනකොට සංවාදාත්මක මාතෘකාවක් කරලා තියෙන්නේ මැද පෙරදිග කලාපයේ ඉන්න ශ්‍රමිකයන් ඇතුළු මේ බොහෝ දෙනාට ලංකාවට එන්න ඊළඟට නිරෝධායන වෙන්න ලොකු බිලක් ගෙවන්න සිද්ධ වෙනවා කියලා. ඒ නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ රජය මගින් සහනදායී ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙන නිසා සල්ලි ගෙවලා යන්න ඕනේ කියලා අනිවාර්යෙන් එහෙම කාටවත් බල කරන්න බෑ කියලායි විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙන්නේ. දන්න කියන ඥාතීන් ඉන්නව නම් රටේ ඉඳලා නැවත ලංකාවට එන්න ඔවුන්ටත් මේ පණිවිඩය කියන්න නේද? ඔය අතරේ සිළුමිණ කියනවා දවසේ ගුවන් මගීන් ගෙන්වීම කාණ්ඩ 4ක් යටතේ සිදු කරනවා කියලා තාරක වික්‍රමසේකර මේ පුවත ලියන්නේ. ජනවාරි 21 වෙනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන ගුවන් මගීන් කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කර ඔවුන්ට අදාළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම් නියෝජ්‍ය සභාපති රජීව සූර්යරච්චි මහතා සිළුමිණට පැවසිය කියලා. මේ ගුවන් මගීන් ඉදිරියේදී ගෙන්වන්නේ කාණ්ඩ 4ක් යටතේ කියන කාරණාව ඔවුන් සඳහන් කරනවා. ඒ අතරදී විශේෂයෙන්ම දිනකට සිද්ධ කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳවත් අද දවසේ ජාතික පුවත්පත් විවිධ තොරතුරු වාර්තා කරන විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන තොරතුරු මේ සියලු තොරතුරු අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. මම හිතන්නේ මේ දිනුෂ අද දවසේ දෙවෙනි පුවත්පත වාර්තා කළා. දැන් මේ වෙනකොට දිනකට මෙරට සිද්ධ කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව. ඔව්. දැනට 10000ත් 15000ත් අතර ප්‍රමාණයක් සිදු කරන්නේ. දිවෙන වාර්තා කරනවා දිනකට මෙරට සිදු කරන PCR ප්‍රමාණය 20000 දක්වා ඉහළ නංවන්නට කටයුතු කර තිබෙන බව ඒ මන්ති මාරමගේගේ වාර්තාවක් තමයි මේ. ඒ අනුව ඉදිරියේදී 20000 දක්වා දිනකට කරන PCR ප්‍රමාණය වර්ධනය කරන්න කටයුතු කරලා තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශය සහ විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය සංවර්ධනයේ පිළිබඳව අවධානය යොමු කරමින් වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කළා කියලායි සඳහන් කරන්නේ අද ඒ මන්ති මාරමගේගේ මේ වාර්තාව දිව ඉන පුවත්පත. දිනකට PCR 20000ක් කරන්න ලැස්ති. ඒ අතරේ කොරෝනා ප්‍රතිකාර පෞද්ගලික අංශයටත් ලබා දෙන බව අද සිළුමිණ පුවත්පත කියනවා. භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් ලියන පුවත පෞද්ගලික අංශයේ රෝහල් වලට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුව හෝටල් සංකීර්ණයන් තුළ මේ කටයුතු සිද්ධ කරන්නටත් ඉදිරියේදී විශේෂම සූදානම් කියලා පෞද්ගලික අංශයේ රෝහල් වලටත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. දැන්ටමත් මේ සඳහා පෞද්ගලික රෝහල් දෙකකින් කැමැත්ත පළ කර ඇති බවත් අවශ්‍ය පහසුකම් සපුරන රෝහල් වලට මෙම අවස්ථාව ලබා දෙන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙළි කළා කියලා අද දවසේ සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. දැන් ඉතින් අපි හිත හදාගෙන ඉවරයි කොවිඩ් එක ජීවත් වෙනවා කියලා නජිත්. ඒ විතරක් නෙවෙයි දැන් අද අපි වාර්තා කර සිට 70%ක් පුරවැසියන්ට එන්නත ලබා දීමට හැකි වෙයි කියලා අපේක්ෂා කරනවා අවුරුද්දේ මැද භාගය වෙනකොට. එතකොට දැන් කොවිඩ් එක ජීවත් වෙනවා නම් ඉතිරි වැඩ ටික අපි බලා ගන්න වෙනවා. අපි සිරස්වල වලත් තියෙනං මම ලෑස්ති ඊළඟ ටිකට යන්න නජිත් ගාව තව තියෙනවා සමහරට. ඔව්. ඒ තමයි සුළු සහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දෙන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් ලබා දෙනවා. අනුර බාලසූරිය මේ වාර්තාව ගෙනෙනවා දිව ඉන පුවත්පතට. විශේෂයෙන්ම දැන් මහා පරිමාණ හාල් මෝල් හිමියන් කිහිප දෙනෙක් රටේ හාල් මිල තමන්ගේ අතට අරගෙන තියෙනවා. ඒ නිසා රටේ පවතින සහතික මිලට වී මිලදීගෙන පෙබරවාරි 1 වෙනිදා සිට 6 වෙනිදා දක්වා මාස 6ක කාලයක් පෙබරවාරි
පළවනදා සිට මාස 6ක කාලයක් යාවත් කාලීන වන සහල් සඳහා ස්ථිර පාලන මිලක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ පැවතිච්ච සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මිය උපදෙස් දීලා තියෙනවා ණය දීලා ගොඩනගන්න ඕනේ විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ විමෝල් හිමියන්. මොකද මහා පරිමාණ විමෝල් හිමියන් හැම විටම කරන්නේ පාරිභෝගිකයන් ඒ වගේම සුළු සහ මධ්‍ය පරිමාණ විමෝල් හිමියන් ග්‍රහණයට ගන්න එක. මේ නිසා සුළු සහ මධ්‍ය පරිමාණ විමෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පරිදි පහසුකම් සැලසීම පිළිබඳවද අවධානය යොමු වී බව වාර්තා කර සිටිනවා අද දිවයින පුවත්පත. ඒ අතරේ සිළුමිණ අද දවසේ කියනවා ගම හදන්න කෝටි 65000ක් ඉදිරියේදී වියදම් කරන්න නියමිතයි. නිහාල්පි අබේසිංහ ලියන්නේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කරමින් පුද්ගලයන් ලක්ෂ 190කට පමණ සිත සැලසීම සඳහා මේ වසරේ අයවැයමකින් රුපියල් කෝටි 65000ක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවා කියලා වැඩිදුරටත් ඔය විදිහට සඳහන් කරන අතරදී විශේෂයෙන්ම සිළුමිණ පුවත්පත එක් පාර්ශවයකින් අපි දැක්ක චෝදනාවක් එල්ල වෙලා තිනවා. දේශීය පුවත්පත අද ගැන කියනවා. විශේෂයෙන්ම මේ චෝදනාව එල්ල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් මේ ආණ්ඩුවත් රටේ සම්පත් විකුණනවා කියලා ජනතා විමුක්ති පෙරමුණ ඒ විදිහට චෝදනා එල්ල කරනවා. අපි වැඩිදුරටත් අවධානය යොමු කළොත් එහෙම වත්මන් ආණ්ඩුව කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීමට ගත් උත්සාහය තමත් නතර නොකර ඒ දිගටම සිදු කරගෙන යන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා යහපාලන රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු දී වත්මන් ආණ්ඩුව බලයට පැමිණියද උන් ක්‍රියා කරන්නේ යහපාලන රජයේ ප්‍රතිපත්ති මත බව විශේෂයෙන්ම එතුමා සඳහන් කරලා තියෙනවා කියලා අද දේශීය පුවත්පත සඳහන් කරන. හැබැයි මේ ප්‍රශ්නයට ඇමතුමාගේ පාර්ශවයෙන් රජයේ පාර්ශවයෙන් අග්‍රාමාත්‍යවරයා මේ හැම දිනෙකම දැන් පිළිතුරු ලබා දීලා තියෙන නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද මේ සංවර්ධන කටයුතු සිද්ධ කරන්න යන්නේ ආයෝජන කටයුතු සිද්ධ කරන්න යන කියන වගේ. හැබැයි ඉතින් මේ දේවල් පිළිබඳව තව දුරටත් මේ විදිහට ප්‍රශ්න කරනවා අපි දකිනවා ජාතික පුවත්පත් ඒ විදිහට වාර්තා කරනවා. ඔළුවේ කැක්කුමක් හැදුනහම කොට්ටි මාරු කරලා බැලුවොත් සමහරට සනීප වෙන්න ඉඩ තියෙනවා නේද? නව නායකත්වය වෙනස් නොකර නව නිලමඩුල්ලක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසෙයි කියලා වාර්තා කර සිටින්නේ අකිත පෙරේරා අද දිවෙන පුවත්පතට හිස රදයට කොට්ටි මාරු කළා වගේ කියලා හිතෙන්න පුළුවන්. මේ සිරස්සලේ දුටුවම එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලයේ ලබන සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අලුතෙන් පත් කිරීමට තීරණය කර තිබෙනවා. හැබැයි නායකත්වය වෙනස් නොකර නිලධාරී මණ්ඩලය විතරක් වෙනස් කරන්නයි තීරණය කළා තියෙන්නේ. ඒ විදිහට තමයි අද දවසේ අරුණ පුවත්පත තොරතුරු දිවයින පුවත්පත වාර්තා කරන්නේ. අරුණ පුවත්පතත් විශේෂයෙන්ම දිනුෂ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂ නායකතුමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා කියන්න බෑ. ඔව් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ඒ අතරදී අරුණ මේ විදිහේ තොරතුරක් කියනවා. උදේචි වේකනායක මේ පොත ලියන්නේ රනිල් වේවැල අතට ගනි නව නිලධාරීන් හා ආසන සංවිධායකවරුන් පසුපස පන්නයි කියලා මේ ඉස්කෝලේ සර් කෙනෙක් කරන්න ඕන වැඩක් එතුමා කරනවා වගේ තමයි අපිට පේන්නේ. ලබන සතිය පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත්වන නව නිලධාරී මණ්ඩලය සහ ආසන සංවිධායකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මාස 6ක අධ්‍යයනයක් කිරීමටත් එහිදී වගකීම් පැහැර හරින්නන් හෙළි වුවහොත් ඔවුන් එම තනතුරු වලින් ඉවත් කිරීමටත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත කියලා අද මේ විදිහට සතිය අරුණ පුවත්පත සඳහන් කරනවා. ඉතින් වැඩ කරන්නේ නැති කට්ටිය අයින් කරනවා නම් හොඳයි. වැඩ කරන තැන්පත් කරලා පක්ෂේ ටිකක් හරි උඩට ගන්න පුළුවන්. තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කවුරුත් නම් කළා නැහැ නේද? නෑ, තව අවුරුදු 4ක් විතර තියෙනවනේ පාර්ලිමේන්තුවේ ධුර කාලය ඉවර කරන්න. හොඳයි. හැංගිලා ඉන්න අය ගැන කිව්වන් පස්සේ විදෙස් පුවත් අතරට ගියාට කමක් නෑ. මම හිතන්නේ තව දේශීය පුවත් නජිත් ගාව තියෙනවා. දැන් මේ සතියන්තේ සමහරලාවට ටිකක් දවල් වල නැගිටලා තේ කෝප්පයක් බොන ගමන් එහෙමනේ බලන්නේ. එතකොට ජැක්මා හැංගුවාද හැංගුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. විදෙස් පුවත් අතරේ අද සිළුමිණ පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා. ටිකක් කරුණු හොයලා ටිරෝනි වෑවලගේ තමයි සංස්කරණය කරන්නේ සක්වල ගල කියන මේ විශේෂාංග පිටුව. එයනෝ ජැක්මා කියන්නේ කවුද කියලා මුලින්ම හඳුන්වා දෙනවා. ජැක්මා හඳුනාගත්තේ ඇමසොන් අන්තර්ජාතික වෙළඳපොලේ ආසියානු මුහුණුවර ලොවට හඳුන්වා දුන් පුද්ගලයා වශයෙන්. වෙනත් විදිහකින් කියනවා නම් චීනයේ කණපිට පෙරළපු අති දක්ෂ ව්‍යාපාරිකයා. කෙටි කාලයක් ඇතුළත මතුවී පැමිණි ජැක්මා බටහිර ව්‍යාපාරික ක්‍රමවේදයේ චීනීය මුල් කරගනිමින් ආසියාව පුරා පැතිරවීමට සමත් වුණා. ඒ කියන්නේ වෙස්ටර්න් මොඩල් එක මේ ඊස්ටර්න් කන්ට්‍රීස් වලට පෙරදිගට ගෙනාපු
ව්‍යාපාරිකයා තමයි ඔහු. දැන් ඔහු මාස 3ක් විතර නැහැ. මේකත් එක්කම චීන කමියුනිස්ට් පක්ෂයට චීන ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල වෙනවා. මොකද පහුගිය දවස්වල ජැක් මා උත්සාහ ගත්තා තමන්ගේ සමාගම චීන කොටස් වල දෙපොළට නිකුත් කරන්න, සම්බන්ධ කරන්න. ඒ වගේම ඔහු චෝදනා කළා චීනයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව. කොහොම වුණත් මේ වන විට ජැක් මා අවසන් වරට පොදු සමාජයේ දක්නට ලැබී මාස 3ක පමණ කාලයක් ඉක්ම ගොස් තිබේ. ඔහු සම්බන්ධ හොඩුවාවක් නැති නමුත් ඔහුගේ පාර්ශවයෙන් ඒ සම්බන්ධ චෝදනාවක්ද නැත. ඒ අනුව ජැක් මා මේ සිදු කරමින් ඉන්නේ තවත් ව්‍යාපාරික ඇස්බැඳුමක්ද? අපි දන්නේ නැතහොත් සැබවින්ම චීන රජයෙන් ඔහුට ජීවිත තර්ජන එල්ල වීද? මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන තුරු බලා සිටීම හැර වෙනත් විකල්පයක් නැත. ඒ අතරතුර මේ වගේ ලිපි එහෙම තිබුණොත් අපි කියවලා තවත් ඒ ගැන දැනුවත් වෙමු නේද? එතනින් යනවා නැවත වතාවක් නජිත් ගාවට. අද ක්‍රීඩා පුවත් වලින් විශේෂයෙන්ම සත්‍යාගාරුණ පුවත්පත වාර්තා කරන ක්‍රීඩා පුවතකට ක්‍රීඩා පුවතක් කියවට මේ විශේෂම ක්‍රීඩා තොරතුරක් අද සත්‍යගරුණ මේ විදිහට ඒ පිළිබඳව වාර්තා කරන්නේ. මේ බලන්න ශ්‍රී ලංකාවේ නව ජාත්‍යන්තරයට ගෙන ගිය ලංකාව නියෝජනය කරන්න මට නීතිමය බාධාවක් තියෙනවා කියලා මේ ක්‍රීඩිකාව සඳහන් කරනවා. හොරණින් ග්‍රීසියට ගිය රිටි පැනීමේ ඔලිම්පික් ජානය කතා කරයි කියලා තමයි මේ සිරස්තලයේ යොදලා තියෙන්නේ. ආප්ප කිරිබත් වගේ ලංකාවේ කෑම්වලට ආසයි කියලත් සඳහන් කරනවා. කවුද මේ? අපි බලමු. මව්ගේ කුසෙන් උපතේ සිට රැගෙන එන්නා වූ ජානයේ මහිමයට ලියැවෙන ලෝකයේ සමහර ක්‍රීඩා අතර රිටි පැනීමේ ක්‍රීඩාවද විශේෂයි. ආසියාතිකයන්ට තරම් පහසු නොවුණු මෙම ක්‍රීඩාව දකුණු ආසියානු කලාපයට එද්දී තවත් දුර්වලයි. නමුත් ඒ නීතියක් නොවන බව අපට අනාවරණය වන්නේ ග්‍රීසින්. ඒ කතාව මෙසේ ගෘහසේවිකාවක ලෙසින් ඉසුරු සොයා ග්‍රීසියට යන හොරණ ප්‍රදේශයේ දිවි ගෙවූ බ්ලොසම් ඇන්ටනි ඩෝසන් නම් වූ කාන්තාවට ක්‍රිස්ටෝපර් පොලොක් නම් වූ පෝලන්ත ජාතිකයෙකු මුණ ගැසෙන්නේ දෛවෝපගත ලෙසින්. එසේ විවාහයෙන් කෙළවර කළ ඔවුන් දෙදෙනාගේ සින්හේ රොබින්සන් පොලෙක් සහ හෙලේන් ක්ලවුදියා පොලෙක් නමින් පුතෙකු සහ දුවෙකු සිටින අතර සෙනෙහබර කැදැල්ලක් ගොඩනැගූහ. 2004 වසරේදී වූ හදිසි අනතුරකින් සිසෙමියා අහිමිවත් වී දරුවන් දෙදෙනා සමගින් තනි වුණු බ්ලොසම් අනේක විද දුක්ඛම් කටළු මැදින් සිය දරුවන් පෝෂණය කළා. ඒ වන විට මේ කඳුළු වලට ඇගේ දියණිය වූ හෙලන් උපරිම සාධාරණය සිදු කර තිබේ. 20 දිනකට ආසන්න 2021 ටෝකියෝ ඔලිම්පික් සිහින සැබෑ කරගත් ග්‍රීකයන්ගේ අහුරේ කෙනෙකු වන්නට අද හෙලෙන් ක්ලවුදියා පොලොක් සමත්ව සිටින්නීය කියලා වැඩිදුරටත් සඳහන් කරන මේ හෙලන් පිළිබඳව විශේෂයෙන්ම ශ්‍රී ලාංකික මවකට දාව ග්‍රීසියේදී උපන් මේ හෙලන් දැන් ඔලිම්පික් ජය ගන්න සූදානමින් ඉන්නවා. ග්‍රීසියේ ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරන්නට ඇයට හැකියාව තිබෙනවා. හැබැයි ලංකාව නියෝජනය කරන්න නීතිමය බාධාවක් තියෙනවා කියලා හෙලන් වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් අපේ රටේ ක්‍රීඩාව කවදා හරි ලංකාවට ඇවිත් ලංකාවේ ක්‍රීඩාව නංවන්න උදව් දෙනවා කියලත් මේ හෙලෙන් ක්ලවුදියා වැඩිදුරටත් සඳහන් කරනවා. අද සත්‍යගරුණ පුවත්පත ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. ඒ අතරේ දිනුෂ අද දවසේ ජාතික පුවත්පත්වල ටැබ්ලොයිඩ් අතිරේකයන් විවිධ තොරතුරු කියනවා. ITN අපේ මාධ්‍ය ජාලයට සම්බන්ධ බොහෝ තොරතුරුත් අද ටැබ්ලොයිඩ් වාර්තා කරනවා. ඔව් විශේෂයෙන්ම මේ ටැබ්ලොයිඩ් පත්තරවල මාතෘකා බවට පත්වෙන්නේ මේ සමාජයේ ජනප්‍රිය සංස්කෘතිය තියෙන දේවල්. දැන් ටැබ්ලොයිඩ් පත්තර එහෙම නැත්නම් මේ අතන මව්බිම් පුවත්පත් තමයි මේ පුවත්පත් කලාවට හඳුන්වා දෙන්නේ ලංකාවේදී. ඒකට මේ සමහරලාවට ටැබ්ලොයිඩ් පත්තරේ කියවන්නම එහෙම නැත්නම් මේ පොඩි කෑල්ල කියවන්න පත්තරේ පොඩි කෑල්ල කියවන්නම සමහර උදවිය පත්තර ගන්නවා. අද මීවිත අතිරේකයට යනවා. මීවිත අතිරේකය අද අපි දිවෙන පුවත්පත එක්කයි ලැබෙන්නේ. බ්‍රෝට ලැබෙන ප්‍රතිචාර ඉහළයි කියලා යෂ් වීරසිංහ මේ කියන්නේ. කඩුවෙල ගම්පහ ප්‍රදේශය තමන්ගේ ගම් ප්‍රදේශය. ඒ අනුව යෂ් ක්ෂේත්‍රයට පය තියන්නේ හඬ කැවීම් ශිල්පියෙක් විදියට. එතනින් පස්සේ ඔහු මේ ආපු ගමනේදී බ්‍රෝ චරිතය හරහා ස්වාධීන රූපායන විකාශය වෙන මේ ටෙලිනාට්‍ය හරහා ඔහුට ලැබෙන ප්‍රතිචාර ඉහළයි කියලා යහු සඳහන් කර සිටින්නේ. මෙහෙමයි අහිංසක පෙම්වතා හෝ වෙන මොන විදිහ හෝ චරිතයක් ලැබුණත් ඒ තුල මට යමක් කරන්න තියෙන්න ඕන. එතනදී අහිංසකද දුෂ්ටයද කියන එක වැදගත් නෑ. ඒත් දුෂ්ට චරිත රඟපාන්න මගේ වැඩි කැමැත්තක් තියෙනවා. මොකද හැම වෙලාවෙම දුෂ්ටයට කරන්න යමක් තියෙනවා. මේ විලන්ගේ චරිතය රඟපාන්න සමහරු මේ කැමති නෑ. හැබැයි එහෙම දුෂ්ටයාගේ චරිත රඟපාලා ජනප්‍රිය වෙච්ච චරිත ඕන තරම් ඉන්නවා. බ්‍රෝට ලැබෙන ප්‍රතිචාර ඉහළයි ඒ ස්වාධීන රූපවාහිනිය නිසා. ඔය අතරේ අපි දැක්ක ගමන් හඳුනන චරිතයක් පිළිබඳව අද දවසේ රසඳුන අතිරේකයේ මේ විදිහට ලියනවා. කලින් මේ විත අතිරේකයේ මේ විදිහේ තොරතුරු වාර්තා කරපු වෙලාවේදී රසඳුන කියනවා මේ ප්‍රවීණ රංගන ශිල්පී බුද්රි
බුද්ධ වික්‍රමයන් පිළිබඳව වැලිකතර සිංහල චිත්‍රපටයේ සිනමාවේ සන්ධිස්ථානයක්. එහි ජෝබේ වික්‍රම රංගපෑවේ ගෝරින් මුදලාලිගේ චරිතය ඔහුගේ සගයා ලෙස රංගපෑ නළුවායම චිත්‍රපටයේ රංගපෑ මහා සිනමා පෞරුෂයක් සේම කිසි දිනක ප්‍රේක්ෂක සිතින් බැහැරට නොගියේය. එසේම අඹයහළු ටෙලි නාට්‍යයේද කැන්දලන්ද චරිතය රංගපෑම නිසා කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේද විරෝධය ඔහුට එල්ල විය. ඒ රංගනයේ එපමණටම තාත්වික විය. අද මෙතුමන් විශේෂයෙන්ම වියෝපත් වියපත් වෙලා ඉන්න කාල සීමාවක් මට දැන් සෑහෙන කාලෙකින් නිර්මාණයකට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබුණේ නැහැ. මීට අවුරුදු 7කට කලින් මම බයිපාස් සැත්කමකට මුහුණ දුන්නා. ඊට පස්සේ නිර්මාණවලට සම්බන්ධ වීම අඩු කළා. මගේ යාළුවෝ සහ ඥාතීන් කිහිප දෙනෙක් එකතු වෙලා විදුලි රෝදපුටුවක් අරන් දුන්නා. දැන් ඉතින් වැඩිපුරම කාලය ගත වෙන්නේ රෝදපුටුවෙන් ඇඳටයි ඇඳෙන් රෝදපුටුවටයි කියලා බුද්ධ වික්‍රමයන් මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා. එතුමන් පිළිබඳව ප්‍රේක්ෂක අපගේ මතකය තවමත් එලෙසින් පවතිනවා. එතුමන්ට විශේෂයෙන්ම නිදුක් නිරෝගී සුව අපි ප්‍රාර්ථනා කරනවා. ITN මාධ්‍යජාලයේ විදිහට හැකි පමණ අපි විශේෂයෙන්ම මාධ්‍යජාලයක් විදිහට කලාකරුවන්ට සෑහෙන දායකත්වයක් ලබා දීලා තිනවා. ඉදිරියටත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. ස්වාධීන රූපවාහිනියේ මේ කූඹියෝ ටෙලි නාට්‍ය කියලා කියන්නේ මේ සිද්ධි අධ්‍යයනයක් මාධ්‍ය සහ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කේස් ස්ටඩි එකක් විදිහට තමයි කූඹියෝ ටෙලි නාට්‍ය සැලකෙන්නේ. කූඹියෝ සමග යලි කරලියට එන යුරේනි කියලා අද මේ විත ලිපියක් පළ කරනවා. යනෝ යුරේනි කවුද? යුරේනි කියන තාම සංවේදී කතාවක් ආරම්භෙදිම. ඇත්තටම යුරේනි කියන්නේ අවුරුදු 7ේදී අම්මා තාත්තා නැති වෙලා හොස්ටල් එකක තද නීති රීතියක ක්‍රිස්තියානි පරිසරයක හැදුණු දඟකාර පෙරලිකාර චරිතයක්. නපුරු ගති නිසා යාළුවෝ කිසි කෙනෙක් නැහැ. ඒත් ඒ අන් අයගේ සාර්ථකත්වය දැකලා සතුටු වෙන හැමෝම එක්කම මිත්‍රශීලීව කටයුතු කරන කෙනෙක්. නැවත වතාවක් යුරේනි කූඹියෝ එක්ක කරලියට එන්න සූදානම්. අපි මහ පොළව ගැනත් අපි කතා කරන්න ලෑසි. මේ මං ඒ පිටුව පෙරලා ගන්නකම් අදවසේ මේ විදිහට රසඳුන කියන මහ පොළොව පිළිබඳව ITN මාධ්‍යජාලයේ අපේ නාලිකාවේ විකාශය වෙන බොහොම ලස්සන ටෙලි නාට්‍යයක් වෙයි කියලා අපි හිතනවා. විකාශය වෙන්න පටන් ගත්ත විතරයි. සුමිත් රත්නායක ගේ ටෙලි නාට්‍යයක් මහ පොළොව කියන්නෙම දරා ගැනීමක්. සුමිත් රත්නායක ඒ විදිහට කියන්නේ මේ උත්සාහය මගේ රටේ මිනිස්සු වෙනුවෙන් හොඳ දෙයක් කරන්න කියලා. ඔහු ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්, ප්‍රශස්තතම වේදිකා රංගනයේ උදෙසා ඇගීමට ලක් වූ නාට්‍යකරුවෙක්, රූපවාහිනී ටෙලි නාට්‍ය රංගනයේ විශිෂ්ටයෙක්. ඔහුගේ නිර්මාණ අතර විශේෂයෙන්ම මත්දහන උදෙසා ජාතික සම්මානයෙන් පෙදුම් ලැබූ සුමිත් රත්නායක තමයි මේ කතාබහට එකතු වෙන්නේ. ඔහුගේ නවතම ටෙලි නාට්‍ය මහ පොළොව පිළිබඳව. මහ පොළොව ඉදිරියේදී මහ පොළොව තරම්ම බර විශිෂ්ට නිර්මාණයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දිනෝෂ ඒ පිළිබඳව තමයි අපි දැන් තොරතුරු ගෙනාවේ. අද රසඳුන ඒ ගැන කියන්න. රසඳුන ඒ ගැන කිව්වා. දැන් මොකද කරන්න කියලා දවසේ කල්පනා කරනවා ඇති. ඊයේ දවසේදී වාර්තා වුණා ඛේදනීය පුවතක්. ඒ තමයි අර ගුවන් යානයක් කඩාවැටීම පිළිබඳව ශ්‍රී විජය එයා බෝයින් 737 කියන යානාව කඩාවැටුණ ඉන්දුනීසියාවේදී ගුවන්ගත වෙලා විනාඩි 4කට පස්සේ තමයි මේ වෙනකොට BBC ලෝක සේවය වාර්තා කරනවා. දීවර වගේක් දැකලා තියෙනවා. නාවිකයන් කීප දෙනෙක් දැකලා තියෙනවා. එලියක් කඩාගෙන වැටිලා මුහුදු වතුර උඩ පිපිරීමකට ලක් වුණා කියලා. මේකේ මගින් 67 දෙනෙක් හිටියා කියලා කියනවා. මේ නජිත් දැන් මේකත් එක්කම සංවාදයට ලක් වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ බෝයින් 737 කියන යානා පිළිබඳව අපිට බලන්න පුළුවන්. අපි ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සෙත් මේ පිළිබඳව කතා කළා. බෝයින් 737 මේ යානයේ ශ්‍රී විජය එයා කියන ගුවන් සමාගමට අයිති ගුවන් යානය. මේක ඉන්දුනීසියාවේ සිට ආසියානු රටවල් වලට තමයි මේ ගුවන් යාන ගුවන් සේවය ක්‍රියාත්මක වෙන්නේ. පුවත බලන්න දෙමුකෝ ඉස්සෙල්ලා. වෙලාව බලන්නත් ඕනේ නේද ඊට කලින්. මෙන්න ඒ පුවත. අපි මේ පුවත ඉස්සෙල්ලා නරඹලා ඉඳමු. ඉන්දුනීසියාවේ ජකාර්තා ගුවන්තොටුපොළින් තමයි ගුවන් යානය පිටත් වෙන්නේ. පිටත් වෙලා විනාඩි 4කදී සිළු සම්බන්ධතා ඇන හිටිනවා. මේ වෙනකොට මීටර 3000ක් උඩ, ඒ කියන්නේ අඩි 10000ක් ඉහළ අහසේ තමයි මේ යානය තිබුණා කියලා කියන්නේ. කොහොමුණත් මේ යානයේ ගුවන් අනතුරට හේතුව මොකද්ද? එහෙම නැත්නම් අවසානයේදී සිද්ධ වුණේ මොකද්ද කියන එක පිළිබඳව තවම තොරතුරු නැහැ. නදිතා කියන්න ගියේ මේකත් එක්කම මේ බෝයින් ගුවන් යානා පිළිබඳව තියෙන ගැටලුව. මොකද බෝයින් ගුවන් යානා බෝයින් 737 යානා පිළිබඳ ලොකු ගැටලුවක් ඇති වෙලා තියෙනවා. 2019 මාර්තු මාසෙත් මේ විදිහම ගුවන් අනතුරක් සිද්ධ වුණා. ඒ අනුව දැන් ගුවන් ක්ෂේත්‍රයේ කතාබහට ලක් වෙනවා මේ බෝයින් 737 යානා වෙනුවට ඊළඟට ඔවුන් නිකන් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා අලුතෙන් හදන්න. ඒක බොහෝ විට බෝයින් 977 වගේ නැත්නම් 797 වගේ අංකයක් වෙයි කියලා කියන්නේ. මේ එක ගුවන් අනතුරකින් ගුවන් යානා
කර්මාන්තය නිෂ්පාදනය වෙනස් කරපු අර මේ ගුවන් යාන අපි කියන්නේ ගුවන් යාන සෙට් එකම නැත්තම් ගුවන් යාන ඒ මාදිලිය මොඩල් එකම සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා භාවිතයෙන්. ඒ වගේ අනතුරක් සිද්ධ වුණාම. මොකද දැඩිව සාකච්ඡාවට ලක් කරලා තියෙනවා 2019 සහ මේ නැවත වතාවක් මේ සිද්ධ වෙච්ච අනතුර ගැන. හොඳයි. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ පත්තර මේන්තුවත් එක්ක විශේෂයෙන්ම සතියග පත්තර මේන්තුව. අද අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්න අතරේදී විශේෂයෙන් විවිධ තොරතුරු කතා කරන අතරේදී අපිට මේ කාරණා පිළිබඳව දිනුෂ අමතක කරන්න බැහැ. විශේෂයෙන්ම බුලත් සිංහල කිව්වහම අර නාය යෑමකට ලක්වෙච්ච ප්‍රදේශයක් සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාව ගත්තහම ටිකක් දිලිදු පිරිස් වැඩි වශයෙන් ජීවත් වෙන කලාපයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි සවිශක්තිය අතින් රටේ ජනතාවගේ අර අපි දන්නවා මේ විශේෂම සංචාරකයෝ ආවමත් ආගන්තුක සත්කාර අතින් මේ හැම දෙයක් අතින්ම පිරිපුන් ජනතාවක් මේ ප්‍රදේශයේ ඉන්නේ. හැබැයි ඒ මිනිස්සු පහුගිය කාලේ අසරණ වෙලා හිටියා. අද ඒ ගැන සිළුමිණ මේ විදිහට ලියනවා. නන්දන ශ්‍රී කෝට්ටේගොඩ මේ විශේෂාංගය ලියන්නේ අද දවසේ සිළුමිණ පුවත්පතට. ජීවිත 27ක් බිලිගත් පාහියංගල කඳුළු මතක කියලා මේ විදිහට අද ඡායාරූපිකුත් එක්ක මේ ඔබට බලා ගන්න පුළුවන් බුලත් සිංහල ප්‍රදේශයේ නායෑමට ලක් වූ ප්‍රදේශයේ බුලත් සිංහල පාහියංගල ගම ආසියාවේ ආදිතම මානව ජනාවාසය පුරාවිද්‍යා කැණීම් ප්‍රකාරව අවුරුදු 48000ක් ඒ ජනාවාසය පැරණි වර්ෂ 2017 විශේෂයෙන්ම 5 වෙනි මාසේ 25 වෙනිදා ඒ පාහියංගල ගැන යලිත් ලෝකය කතා කරන්නට ගත්තා. ඒ බිහිසුණු ඛේදවාචකයක් සමගින් මේ ප්‍රදේශයට මිලිමීටර 503ක මහ වර්ෂාපතනයක් ලැබුණා. කුකුළු මගුරු පැලැන් යටගම්පිටිය ගංගා උතුරා ගොස් මහා ජල ගැල්මක් සමග මහා නායෑම් වැලක් සිද්ධ වෙලා දැනට අවුරුදු 3ක්. එහිදී මේ විපතට ස්ථාන 436ක් ගොදුරු වුණා. 41 දෙනෙක් මරණයට පත් වුණා. තවත් 36 දෙනෙක් අතුරුදන් වුණා. නිග්ගහ දෙමටපිටිය පාහියංගල තිබ්බොට්ටාව බඹරාතුල ඉහළ වෙල්ගම මහගම පොල්ගොඩ ඒ වගේම වේයන්ගල්ල කුඩලිගම පරගොඩ මොරවක ඒ වගේම ට්‍රැපර්ගාවත්ත කොබවක යන කඳු පන්තින්ද එදින මහා වර්ෂාව සමග පුපුරා දෙදරා වැටුණා කියලා මේ වැඩිදුරටත් මේ කඳුළු මතකයේ පිළිබඳව සඳහන් කරන අතරේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව කොට්ටාසේ අවදානම් සහිතව සිටි පවුල් 750ක් ඉවත් කිරීමට තීරණය කළා තියෙනවා. ඒ නිර්දේශ මත ඔසින්ටන් වත්ත හල්වතුර කෝන්ගස්තන් යන ප්‍රදේශ තුල අලුතින් ජනාවාස ඉදි කරන්න පටන් අරන් තියෙනවා. නිවාස 350ක් ඉදි කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ පවුල් 100ක්ම පදිංචි කර ඇත්තේ ඔසින්ටන් වත්තේ නිවාස සංකීර්ණයට තමයි මේ විශේෂම කතුවරයා නන්දන ශ්‍රී කෝට්ටේගොඩ ගිහිල්ලා මේ තොරතුරු එක්රැස් කරගෙන තියෙන්නේ. ඉඩම් කච්චේරියක් පවත්වලා පර්චස් 10 ඉඩම් කෑල්ලක් දීලා රුපියල් ලක්ෂ 12ක වන්දි මුදලක් ලබා දුන්නා. දැන්ට පවුල් 60ක් පමණ ගෙවල් හදලා තියෙනවා. නිවාස හදාගත්තු සමහර අය තමයි ඉඩම් කැලෑවටම යන්න ඉඩ ඇරලා තියෙනවා. මොකද පහසුකම් මදි. පොදු චලනල් පද්ධතියක් නැහැ. පොදුවේ ප්‍රයෝජනයට ගන්න කියලා ප්‍රජාශාලාවක් අවශ්‍යයි. පෙර පාසල් ඕනේ. මේ සියලු පහසුකම් අවශ්‍ය බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. විපතටපත් වෙච්ච පීඩාවටපත් වෙච්ච පිරිසක් වෙනුවෙන් සහන සලසන්න ඒ කාලේ ඉඳපු බලධාරීන් කටයුතු කළේ නැති වුණත් මේ කාලේ ඉන්න බලධාරීන් හරි කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අද සිළුමිණ මේ කඳුළු මතකයන් පිළිබඳව ඒ විදිහට ආවර්ජනයක් සිද්ධ කළේ. ඉතින් සිළුමිණ පුවත්පතේ විශේෂාංගයත් එක්ක දිනුෂ අපි සූදානම් වෙන්නේ අද දවසේ කාටුන් බලන්න. ඔව් අපි නොදකින දේවල් අපිට නොපෙනෙන දේවල් කාටුන් නිර්මාණකරුවන් දකිනවා. බලමු මොනවද කියලා. අපි සිළුමිණ පුවත්පතෙන් පටන් ගනිමු කාටුන්. දැන් නීතියේ දෙවඟන ඉන්නවා ඇස් බැඳගෙන දැලක් නෙවෙයි අර මේ කූඩයක් මේ ගොටුවෙන් මාළු අල්ලනවා. දැන් මේකේ ETI මාළු 4 දෙනා ඉන්නවා. හරිද? ඊට පස්සේ පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවොත් ඉන්නවා. දැන් මේ දැලෙන් එහෙම මේ නෙට් එකෙන් එහෙම නැත්නම් මේ කූඩෙන් ETI මාළු 4 දෙනා පණීද? තියෙන ප්‍රශ්නේ ඒක තමයි. හැබැයි අපි දැක්ක මේ නඩුව විභාග වෙන අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉතාම දැඩි පරිශ්‍රමයක් විශේෂයෙන්ම ඊයේ දවසේදී අධිකරණයට කරපු කරුණු පැහැදිලි කිරීමේදී නිරුජ්ජ සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කරන්නේ රජයේ සේවකයෙක් හැටියට මං හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්නේ. ඒ අනුව මේ අප ලබා දෙන්න එපා. මෙතන ජන සමාජයේ හදගස්ම තේරුම් ගන්න ඕනේ කියලා. කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම කියන්නේ යුක්තිය ඉටු වෙනවා වගේම ඉටු වෙන බව පෙනෙන්නට තියෙන්න ඕනේ කියලා ලොකු කොන්දේසියකුත් තියෙනවානේ. ඒ අනුව මේ ETI මාළු 4 දෙනා පණීද දැලෙන් ඒ වගේම පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවෝ මේ දැලට අල්ලගන්න පුළුවන් වෙයිද? අපේ නම් ප්‍රාර්ථනාව පුළුවන් වෙන්න ඕනේ කියලා.
අපිට පේන්නේ අර නීතිය දෙවඟනට මේ පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පේන්නේ නැද්ද? තාම බොහෝ දුරින් ඉන්නේ. තාම ටිකක් දුරින් ඉන්නේ. ඔය අතරේ ලංකාදීප පුවත්පතේ අද පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ අපි බලමු. ලංකෝනිස් කාටුනේ මේ දෙන්නෙක් කතා වෙනවා. මේ දෙන්න ආර්ථික ත්‍රස්ත ඒ වගේම මේ ත්‍රස්ත මර්ධන කටයුතු කොවිඩ් උදර මේ මාතෘකා තියෙන පත්තරයක් තමයි බල ඉන්නේ. ඔය අතරේ මේ දෙන්න අතර කතා බහක් අර මාස්ක් දාගෙන ඉන්නේ වෙලාවට කොහොම හරි මේ දෙන කතා වෙනවා. බැලුවම මේ එන ප්‍රශ්න වලින් අපිට බේරෙන්න පුළුවන් වෙන්නේ අපි මැරුණු දාට තමයි. බැලුවම මේ එන ප්‍රශ්න වලින් අපිට බේරෙන්න පුළුවන් අපි මැරුණ දාට තමයි කියලා එක්කෙනෙක් කියනකොට අනිත් එක්කෙනා කියනවා දැන් නම් මැරුණ දාටත් බැරි වෙයි වගේ. මොකද කියලා අනිත් එක්කෙනා අහනකොට මෙන්න ආයි උත්තරේ දෙනවා මැරුණට පස්සේ ආදාහනේද භූමදානේද කියන ප්‍රශ්නෙත් එනවනේ. මැරුණට ප්‍රශ්න ඔය වගේ ප්‍රශ්නක් තියෙනවා ආදාහනේද භූමදානද කියලා. අද සමාජයේ ලොකු කතා බහක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ මැරුණට පස්සේ ආදාහනේද භූමදානද කරන්න කියලා. හැබැයි ඉතින් තවම නිර්දේශ ලබා දීලා තියෙන්නේ ආදාහනය කරන්න විතරයි. රත්තු කොටු ෂර්ට් අඳින මුහුණේ ලපයක් තියෙන මේ කවුද? MD වීරරත්න අද මම හිතන්නේ ඉංග්‍රීසි පුවත්පතයි සිලොන් ටුඩේ පුවත්පතට තමයි මේ කාටුනේ නිර්මාණය කරන්නේ. කනින් දුම්පිට වෙලා තියෙනවා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ. මොකද හේතුව අගමැතිතුමා කියනවා ඊස්ට් කන්ටේනර් ටර්මිනල් won't be sold විකුණන්නේ නැහැ නැගෙනහිර පර්යන්තය. ඒක කිව්වා විතරයි අනුර කුමාර දිසානායක මහත්තයාගේ කනින් දුම්පිට වෙනවා කියලා MD වීරරත්න සිලොන් ටුඩේ පුවත්පතට අඳින කාටුනෙන් අපිට කියන්නේ. හොඳ ඊළඟට අපි බලන්න සූදානම් සතියග අරුණ පුවත්පතේ හසන්ත විජිනායකගේ හුරේරා කාටුනේ බලන්න මේ හුරේරා කාටුනෙන් ඇඳලා තියෙන්නේ මොකද්ද කියලා. මේ දේශපාලකතුමකුයි තව එක්කෙනෙකුයි කතාවක්. විදේශ ශ්‍රමිකයෝ ගෙන්වන වැඩපිළිවෙල අවුල් වෙලා විශාල පිරිසක් අතරමං වෙලා කියලා එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියනවා ඔය මිනිස්සු යුක්‍රේනයට යවන වැඩපිළිවෙලක් හැදුවා නම් මෙලහට ලංකාවේ බං. ඔය මිනිස්සු යුක්‍රේනයට යවන වැඩපිළිවෙලක් හැදුවා නම් මෙලහකට ලංකාවේ බං කියලා කියනවා. ඉතින් මේවා තමයි ගොඩක් අය කතා වෙන්නේ. යුක්‍රේනය පිළිබඳව වැඩියෙන් කතා වෙනවා මේ දවස්වල. ඔව්. නජිත් මේ මනාසේ දැන ගුණාසේ හිඳීම හරි විනෝදාත්මකයි කියලා කතාවක් Facebook වල ඊයේ පෙරේදා පළ වුණා. මනාසේ දැන ගුණාසේ හිඳීම හරි විනෝදාත්මකයි කියලා. සිම්පල් මෑන්ලා එහෙමයි. මනාසේ දැන ගුණාසේ ඉන්නවා. සිළුමිණි පුවත්පතේ සිම්පල් මෑන්ට පේන දේ බලන්නකෝ. සිම්පල් මෑන් කල්පනා කරගෙන ඉන්නවා. මනාසේ දැන පොඩි කල්පනාවක් දාගෙන ඉදිද්දි ඊළඟට පේන දේ හෙළයන්ගේ පැණි පෝලිමෙන් පස්සේ පිටරටවල ඉන්ජෙක්ෂන් පෝලිමකුත් වෙනවා වගේයි. හොඳයි දිනුෂ අපි ඒ කාටුනයත් එක්ක සිම්පල් මෑන් කාටුනයත් එක්කම සූදානම් වෙන්නේ හදට ඔබේ නිවසින් සමු රැගෙන යන්න. ජාතික පුවත්පත් වාර්තා කරපු තොරතුරු බොහොමයක් අපි ඔබට කිව්වා කියලා විශ්වාස කරනවා. රටේ අනාගතය පිළිබඳව වගකීම අපේ අතේ තියෙන පරිස්සමින් ආරක්ෂාකාරීව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන්න ඕන කියන පණිවිඩය අපි නැවතත් ඔබට දෙන්නේ අන්නේ හිතේ. අපි රටක් විදිහට පීවරක් දෙකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා අපේ හැසිරීම දිහා බැලුවම පේනවා නජිත්. ඒ කියන්නේ දැන් මුලින් වතාවේදී COVID-19 වසංගතයේ පළවෙනි රැල්ල ආපු වෙලාවේදී නීතිය ක්‍රියාත්මක කරන සෞඛ්‍ය නීති රීති මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න පොලිසියට සෑහෙන බලපෑම් කරන්න සිදු වුණා. දැන් මේ වතාවෙත් මුල් අවස්ථාවේදී එහෙමයි. හැබැයි දැන් අපි තේරුම් අරගෙන තියෙනවා අවදානම අපි ළඟ තියෙන්නේ. නිසා ඒ අවදානමෙන් මිදීමේ වගකීම තියෙන්නේ ඔබේ මගේ අතේ. මීටර 2ක විතර පරතරයක් දුර තියාගෙන මීටරෙන් ඉන්න කියන එක තමයි අපේ යෝජනාව. ඒ වගේම අර මාස්ක් එක දාන එකත් අමතක කරන්න එපා. මාස්ක් එක දාගෙන නැතුව පාරේ ගියොත් එහෙම පොලිසියෙන් අල්ලනවා. ඒකත් ටිකක් මතක තියාගන්න. අපි සූදානම් සමුගන්න යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ ලබන සෙනසුරාදා උදේ 6ට සතියක පත්තර තුලින්. ඊට කලින් අපි විශේෂයෙන්ම සඳුදා දවසේ හම්බ වෙනවා පත්තර මේන්තුව තුලින්. සුබ දවසක්.